හයි කොහොමද යාලුවනේ අද මම මේ පාඩමෙන් ගේන්න හදන්නේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් එකෙන් .net වල කොහොමද ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් එකක් කරන්නේ කොහොමද කියලා. දැන් මේකට කරන්න පටන් ගන්න කලින් අපි දෙයක් දැනගන්න ඕනේ මොකද්ද මේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන්. ඒ කියන්නේ මේ වැඩේ කරන්න ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න එපා. ඒ ප්‍රශ්නේ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරි අපි බලමු මේ වචන දෙකේ තේරුම මොකද්ද කියලා. මේ ටයිට්ලි කපල්ඩ් කියලා කියන්නේ මොකද්ද? එතකොට මේ ලූස්ලි කපල්ඩ් කියලා කියන්නේ මොකද්ද කියලා. මේ එකක් හිතන්නකෝ දැන් මම නිකන් උදාහරණයක් විදිහට ගන්නම්. අපි මේට චාට් එක බලන්නකෝ. දැන් මේ chart එක බලුවහම තේරෙනවා. දැන් මේකට කියනවා අපි direct dependency graph කියලා. ඒ කියන්නේ මේ වම් පැත්තේ මේ compile time එක අපි දන්නවා සාමාන්‍යයෙන් run time compile time කියලා දෙකක් අපි පාවිච්චි කරනවා programming කරද්දී. compile time කියලා කියන්නේ මම මොකක් හරි code එකක් ලියලා ඉවරලා ඒ code එක build කරනකොට compile වෙනවනේ ඒකට තමයි compile time කියලා කියන්නේ. so run time කියලා කියන්නේ මම මේ code එක run කරනකොට. දැන් .net application එක බලන්න මෙන්න මේකේ මේ ජාතිකට කියනවා අපි direct dependency graph කියලා. ඒකට හේතුව මම කියන්නම්. දැන් මෙතන බලන්න මේ class A එක reference කරලා තියෙනවා class B එක. හරි. දැන් මම මේක හරියටම පෙන්නන්නම් මෙහෙම ගත්තොත්. මෙහෙම ගමු. හරි. දැන් බලන්න මේ class A එක කෙලින්ම reference වෙලා තියෙනවා class B එකට. මෙන්න මෙයාට. හරි. ඊට පස්සේ class B එක reference කරලා තියෙනවා class C එකට. ඒ කියන්නේ class A එක class B එක use කරනවා reference කරලා අපි තුමු class A එකේ මොකක් හරි වැඩක් කරනකොට class B එක use කරලා තියෙනවා. ඒ වගේම තමයි class B එකේ මොකක් හරි වැඩක් කරනකොට class C එක use කරලා තියෙන එක reference කරලා තියෙනවා කියලා කියන්නේ. එතන මේ compile time එකෙත් compile time කියලා කියන්නේ අපි මේව reference කරපු එකක් අපි build කරනවා කියලා හිතන්නකෝ. මම control B කියලා දාලා build කරනවා. build කරාම මේ class B එක නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට අපිට compile error එකක් දෙනවා. මේ class A එකේ reference කරලා තියෙන class B එක නැහැ. ඒක compile error එකක් දෙනවා. ඒ වගේම තමයි class C එකත් B එක වැඩ කරද්දී C එක මොකක් හරි තිබුණ නැත්නම් reference කරලා තියෙනවනම් එතකොට compiler එකක් දෙනවා. ඒකින්ද මෙතන මේ direct dependency කියන්නේ මේ class A එක depend වෙනවා B එකෙන්. B එක depend වෙනවා C එකෙන්. එතකොට මේ ඒත් මේ class ටික මේ depend වෙලා තියෙන විදිහට තමයි මේ compile time එකෙත් මේක depend වෙලා තියෙන්නේ. ඒතකොට compiler එකකුත් එනවා මේ class එක නැත්නම් නිකන් හිතන්න developer කෙනෙක් අපි වැඩ කරද්දී class A class B එක හදන්න තව developer කෙනෙක් කියලා හිතන්නකෝ. එයා මේක රෙෆරන්ස් කරලා දින මෙයා තාම මේක ඉම්ප්ලිමන්ට් කරලා හදලා නැහැ. එතකොට මේ ක්ලාස් A එක යූස් කරන ඩෙවලොපර්ත් වැඩ කරගන්න බැරුව යනවා. ඒක තමයි මේ එරර් එක වෙන්නේ. එතන මේ කම්පයිල්. එතන මේකට අපි කියනවා ඩිරෙක්ට් ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා A එකෙන් B එකට B එකෙන් C එකට. ඒ වගේම තමයි A B එක නැතුව A එකට වැඩ කරන්නත් බෑ. C එක නැතුව B එකට වැඩ කරන්නත් බෑ. එතකොට A එක වැඩ කරනවා B එකයි C එකයි දෙකම තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මේකේ රන් ටයිම් එකටත් කම්පයිල් ටයිම් එක වගේම තමයි රන් ටයිම් එක තදිසිවත් මේ ක්ලාස් එකේ රෙෆරන්ස් එකක් නැතිනොත් ඒ ප්‍රශ්නේ වෙනවා. එතකොට මේවට අපි කියනවා ඩිරෙක්ට් ඩිපෙන්ඩන්සිස් කියලා. ඒ වගේම තමයි මේ ඔක්කොම මේකට තව වචනයක් අපි කියනවා මේ C එකටයි මේ B C මේකට කියනවා කොන්ක්‍රීට් ක්ලාස් කියලා. ඒ කියන්නේ මේ ක්ලාස් එක ක්ලාස් A එක ක්ලාස් B එක අපි කෙලිම රෙෆරන්ස් කරලා තියෙනවා. කියන්නේ ක්ලාස් A එකෙන් B එක යූස් කරනවනම් අපි මෙහෙම කතාවක් තියෙනවා. අපි තුමු කියන වේරියබල් එකක් ඩිෆයින් කරලා equal new class B. එතකොට කෙලින් ඩිපෙන්ඩන්සි එකක්. ඒ වගේ තමයි කොන්ක්‍රීට් ක්ලාස් එකක් කියලා කියන්නේ. මේ ක්ලාස් එකේ හදිසියවත් මොකක් හරි අපි තුමු මෙතඩ් එකක් ඇඩ් කරන්න ඕනොත් මේ ක්ලාස් එකම ගිහලා එඩිට් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතමු මේ ක්ලාස් B එකෙන් කරන වැඩක් අපි මේ ක්ලාස් B එකෙන් වෙන්නේ ෆයිල් එකක් ක්‍රියේට් කරලා data ටිකක් දෙනවා. එතකොට අපිට කිව්වොත් මේ හරි ක්ලාස් B එකෙන් ෆයිල් එකක් ඩීට් කරලා data ටිකක් නෙමෙයි දෙන්න ඕනේ. මට ක්ලාස් B එකෙන් වෙන්න ඕනේ මේ database එකෙන් රීඩ් කරන්න. එතකොට මොකද කරන්නේ? මුළු සම්පූර්ණ මේ ක්ලාස් එකම අපිට වෙනස් කරන්න වෙනවා. වෙනස් කරපු ගමන් ක්ලාස් එකේ රෙෆරන්ස් එකක් තියෙන ඉඳන් මෙතන. මොකද වෙන්නේ? අර වෙනස්කම් කරපු ටික මෙතනත් බලපානවා. කම්පයිලර් එකක් එන්න පුළුවන්. වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන රන් ටයිම් එකෙත් ඒ ප්‍රශ්නේ එන්න පුළුවන්. මේකට තමයි අපි කියන්නේ ඩිරෙක්ට් ඩිපෙන්ඩන්සි ග්‍රාෆ් එක. මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් එකක් කරන්නේ. එතකොට අපි මේ වගේ එකකට තමයි කියන්නේ මේ ටයිට්ලි කපල් වෙලා කියන එක. ඒ කියන්නේ ටයිට්ලි කපල් වෙලා තියෙනවා කියලා කියන්න හේතුව තමයි කියන්නේ මේ අර ඩිරෙක්ට් ඩිපෙන්ඩන්සි එක. ඒ කියන්නේ මේ තුනම නැතුව වැඩ කරන්න බෑ මේ ඇප්ලිකේෂන් එක. කියන්නේ අඩුම තරමේ ගත්තොත් එimhe class A එක B එක C එක තුනම තියෙන්න ඕනේ. compile time එකේ තියෙන්නත් ඕනේ. run time එකේ මේක තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මොකක් හරි class B එකේ මොන හරි දෙයක් වෙනස් කළොත් එතකොට මේක සමහර class C එකට බලපාන්නත් පුළුවන් A එකට බලපාන්නත් පුළුවන්. ඒකෙන් තමයි මේකට tightly coupled කියලා කියන්නේ. ඒ කියන්නේ මේ එකට එක තදව බැඳිලා තියෙනවා මේ class A එකෙන් B එකට B එකෙන් C එකට. මේක සාමාන්‍යයෙන් වෙනසක් කරන්න හදනකොට development කරනකොට හරි වෙනස් කරන්න ගියාම හරි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා කම්පයිල් ටයිම් සහ රන් ටයිම් එකේ ටීම් එකක් එක්ක වැඩ කරද්දී. මේක මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් යූස් කරන්නේ. ඊට පස්සේ අපි මේක බලමු. මේ ඉන්වර්ටඩ් ඩිපෙන්ඩන්සි ග්‍රාෆ් එක. මේක වැඩ කරන බන් කම්පයිල් ටයිම් එකේ වැඩ කරන එක විදිහක්
රන් ටයිම් එකේ වැඩ කරන තව විදියක්. මේ කම්පයිල් ටයිම් එකදී අපි බැලුවොත් මේක බලන්න තියෙන විදිය. දැන් මම මේ ක්ලාස් A එක රෙෆරන්ස් කරලා තියෙන ඉන්ටර්ෆේස් B එක. දැන් බලන්න වෙච්ච දේ කියන්නේ මේ ක්ලාස් A එක රෙෆරන්ස් කරලා තියෙන ඉන්ටර්ෆේස් එකක් අපි කියන්නේ ඉම්ප්ලිමන්ට් කරපු එකක් තමයි ක්ලාස් B කියන්නේ. කියන්නේ මේ ඊට පස්සේ රෙෆරන්ස් කරගෙන ඉන්ටර්ෆේස් B එක රෙෆරන්ස් කරලා තමයි ක්ලාස් B එක ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේකෙන් තමයි මෙයාව හදලා තියෙන්නේ. මේකේ වාසිය තමයි මේ ක්ලාස් A කියන එක ඩිපෙන්ඩ් වෙලා තියෙන කෝකටද? ඉන්ටර්ෆේස් එකට. ඒතර ක්ලාස් B එක මොකටද ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ? මේ ඉන්ටර්ෆේස් C එක. ඒතර ඉන්ටර්ෆේස් C කියන එක ඉම්ප්ලිමන්ට් වෙලා තියෙනවා ක්ලාස් C එක වෙනකොට. එතකොට මේ කෙලින්ම මේ දෙන්න කම්පයිල් ටයිම් එකේදී නැති වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේ ඉන්ටර්ෆේස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඒතර කම්පයිල් ටයිම් එකේදී මේක ඉන්ටර්ෆේස් එකේ නිකන් අපිට කියන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අච්චුවක් වගේක්. මේ අච්චුව වලට තමයි ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. මේ අච්චුවෙන් හදන જાති එකක් අපි නිකන් හිතන්නකො මෙහෙම කියලා. ඉන්ටර්ෆේස් එකක් කියලා කියන්නේ මොකක් හරි ගේක ප්ලෑන් එකක් කියලා හිතන්නකො. එතන මේ ගේක ප්ලෑන් එකක් ඒ ගේ හදපු එක තමයි ඒ ප්ලෑන් එක දිහා බලාගෙන හදපු එක තමයි මේ ක්ලාස් B එකේ තියෙන. ඒක රෙෆරන්ස් කරගෙන හදලා තියෙනවා. ඒතකොට අපිට ඕන නම් මේ ගේ කොන්ක්‍රීට් එකක් නෙමෙයි අපිට සමහරට මේ ගේ හදන්න පුළුවන් බ්ලොක් ගල් වලින්. තව කෙනෙකුට හදන්න පුළුවන් ගඩොල් වලින්. තව කෙනෙකුට හදන්න පුළුවන් ජනෙල් වලට මේ ඇලුමිනියම් දාලා හදන්න. තව කෙනෙකුට හදන්න පුළුවන් ජනෙල් වලට ඕන නම් මේ ලී දාලා හදන්න පුළුවන්. ඒතර ඒ වගේම ඉම්ප්ලිමන්ටේෂන් එක අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඉම්ප්ලිමන්ටේෂන් එක මොකද මේ ක්ලාස් එක ඩිපෙන්ඩ් වෙලා තියෙන ඉන්ටර්ෆේස් එකේ ඉඳලා අපිට ඕන නම් මේ ඉන්ටර්ෆේස් එක ඒ කියන්නේ මේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් අපිට ඕන තැනකට දාන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ අපි තුමු මේ ක්ලාස් B කියන එක වෙන්නේ මේ හදලා තියෙන්නේ ටෙක්ස්ට් ෆයිල් වලින් රීඩ් කරන්න නම් ඒත් මොකද මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ක්ලාස් එක ඩිපෙන්ඩ් වෙලා තියෙන මේ ඉන්ටර්ෆේස් එකේ. ඒකට මේ ක්ලාස් B එක මට පස්සේ කාලෙක ඕන නම් කියන්න පුළුවන්. මේක මම ඩේටාබේස් එකකින් ඩේටා ගන්න විදිහ හදලා ඉවරලා මේකට දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? එතකොට මෙයා මේ පැත්තේ ෆන්ක්ෂනැලිටි එක වෙනස් වෙනවා. අර මේ ටෙක්ස්ට් ෆයිල් එකෙන් ගන්න එක නෝ ඩේටාබේස් එකෙන්. ඒ වගේම තමයි ක්ලාස් B එකට. එතකොට මේකට අපි කියනවා මේ ඉන්වර්ටඩ් ඩිපෙන්ඩන්සි graph එකක් කියලා. මේ කම්පයිල් ටයිම් එකේ ප්‍රශ්න. එතකොට රන් ටයිම් එකේදී මොකද වෙන්නේ කියලා බලමු. කම්පයිල් ටයිම් එකේදී අරම දැම්මට පස්සේ රන් ටයිම් එකේදී මෙන්න මෙහෙම කතාවක් වෙනවා. රන් ටයිම් එකේදී වෙන්නේ අර ඉන්ටර්ෆේස් එකේ ඉම්ප්ලිමන්ට් කරපු ක්ලාස් එක අරගෙන දාගන්නවා. ඒ වගේම තමයි ඉම්ප්ලිමන්ට් කරපු ක්ලාස් එක දාලා මොකක් හරි එකක්. සමහරට මේ ඉම්ප්ලිමන්ට් කරපු ක්ලාස් එක අර කලින් කිව්වා වගේ ටෙක්ස්ට් ෆයිල් රීඩ් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩේටාබේස් එකක් රීඩ් කරලා ගන්න පුළුවන්. මොකද මෙයාට අදාළ නෑ. මොකද මෙයා ඉන්ටර්ෆේස් එකට තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඊට පස්සේ මම මේ ඉම්ප්ලිමන්ට් කරපු එක රන් ටයිම් එකේදී මේකට ඉන්ජෙක්ට් කරනවා. ඉන්ජෙක්ට් කරුවම එයා මේ ෆන්ක්ෂනැලිටි එක අරගන්නවා. එතකොට තමයි මෙන්න මේකට තමයි කියන්නේ අපි ඉන්වර්ස් ඔෆ් කන්ට්‍රෝල් එහෙම IOC කියලා මේකට අපි කන්ටේනර් එකක් ඇතුළට දාලා ඉවරලා අපිට ඕන වෙලාවට මෙන්න මගේ ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ මෙයා ඉන්ටර්ෆේස් එක තමයි තියෙන්නේ. මෙන්න ඉම්ප්ලිමන්ට් කරපු ක්ලාස් එක ඒක අරගෙන දාගන්න. අපි මේක එක්සැම්පල් එකකින් ගත්තාම තේරෙයි හොඳට. එතන මේ ඉන්ටර්ෆේස් එකෙන් තමයි මෙයා ඩිපෙන්ඩ් රන් ටයිම් එකේදී මම ඉම්ප්ලිමන්ට් කරලා දීලා තියෙන જાති එකකින් මෙයා මෙහෙම දාගන්නවා. ඕක තමයි එතනදි වෙන්නේ. ඒතකොට මේකට අපි කියනවා මොකද්ද? ඉන්වර්ටඩ් ඩිපෙන්ඩන්සි graph කියලා. එතකොට මේ ඉන්වර්ටඩ් ඩිපෙන්ඩන්සි graph එකේ මට ඕන ඉන්ටර්ෆේසස් මට ඕන ක්ලාසස් එහෙම මේට දාගන්න අපි එකට කන්ටේනර් එකක් යූස් කරනවා. IOC container එහෙම නැත්නම් කියලා කියනවා dependency injection DI container කියලා අපි කියනවා. ඉතින් container එක මොකක්ද කියලා අපි ඊළඟට බලමු. හරි. මෙන්න මේමයි dependency injection එක වැඩ කරන්නේ. දැන් බලන්න. දැන් මේ client class එක මේ තුනක් එන්න ඕන සාමාන්‍යයෙන්. එකක් වෙලා clients class එක, ඊට පස්සේ service class එක, ඊට පස්සේ injector class එක. එහෙම තමයි dependency injection එක වැඩ කරන්නේ. එතකොට මෙයා මෙහෙමයි කරන්නේ. දැන් clients class A එක use කරනවා class B එක. එතකොට මේ injector class එකෙන් කරන්නේ මෙහෙම වැඩක්. එතකොට class B එකේ instance එකක් හදලා class A එකට inject කරනවා. හරි. එතකොට මෙයාගේ ඩිරෙක්ට් ඩිපෙන්ඩන්සි එක ගිහිල්ලා ඒතර හැමතිස්සෙම ඉන්ජෙක්ට් එක තමයි හැමතිස්සෙම මොකද කරන්නේ මේ ක්ලාස් එක ක්‍රියේට් කරලා ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරලා ඉවරලා මේ පැත්තට බස්සනවා. ඒතර මෙයා රෙෆරන්ස් කරලා තියෙන අර මේ ක්ලාස් එකේ ඉන්ටර්ෆේස් එකක්. එතකොට අපි මේ ඉම්ප්ලිමන්ටේෂන් එක මොකක් වුණත් හරි ඒ වෙලාවේ තියෙන ඉම්ප්ලිමන්ටේෂන් එක අපි ඉන්ජෙක්ට් කරන්න කිව්වොත් එයා අරගෙන ඉන්ජෙක්ට් කරලා ඉවරලා මේකට දානවා. මෙන්න මේ පැටර්න් එක තමයි වැඩ කරන්නේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් සරලව ගත්තොත්. ඒ කියන්නේ මෙයාට කියනවා ඩිපෙන්ඩන්ට් කියලා. ඒ කියන්නේ මෙයා තමයි ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ ක්ලයන්ට් මෙයා යූස් කරනවා මේ ඩිපෙන්ඩන්සි එක. ඒ කියන්නේ මේ සර්විස් එක ක්ලයන්ට් සර්විස් එක යූස් කරනවා. හැබැයි ඉන්ජෙක්ට් එකෙන් කරන්නේ මොකද? සර්විස් එකේ ඉන්ස්ටන්ස් එකක් එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකක් හදලා ඉවරලා මෙතනට ඉන්ජෙක්ට් කරනවා. එහෙම තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙයාගේ රෙස්පොන්සිබිලිටි එක මේ කියන්නේ මේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් එකේ මෙයා ක්ලාස් එක කෙලින්ම හදන රෙස්පොන්සිබිලිටි එක, ඒ කියන්නේ ක්ලයන්ට් සර්විස් එක හදන රෙස්පොන්සිබිලිටි එක අයින් කළා එයා ඒක මේ ඉන්ජෙක්ටර් ක්ලාස් එක බාර ගන්නවා ඒ වැඩේ. ඒතර ඒ වැඩේ කරනකොට මෙයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා කිව්වොත් මට මේ જાති එකක් ඕන කියලා මෙයා කරනවා අරගෙන ඉවිල්ලා මේ පැත්තට දෙනවා. හරි.
මෙහෙම තමයි මේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් එක වැඩ කරන්නේ. අපි ඊළඟට බලුවොත් එහෙම මේකේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් ටයිප් තියෙනවා. කියන්නේ ටයිප්ස් ಜಾති තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා අපි මේ ටයිප් එකට කියනවා මෙන්න මෙහෙම එකක්. මම පෙන්නන්නම් මෙතන. ටයිප්ස් තුනක් තියෙනවා. ඒතකොට අපි ඒකට කියනවා මොකද්ද? types of dependency injection. එකක් ඇවිල්ලා අපි ඒකට කියනවා constructive injection කියලා. injection. අනිත් එක තමයි එක constructive injection, අනිත් එක ඇවිල්ලා property injection. අනිත් එක තමයි method injection. මෙන්න මේ ක්‍රම තුනෙන් එකකට අපිට ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් ගත්තොත් මේ අපිටම පළවෙනි එක ගත්තොත් මෙතන constructive injection එකක් කියලා කියන්නේ මට පුළුවන් මේ ක්ලාස් එකේ construct එකට මේ ඉන්ජෙක්ට් කරනවා මේ සර්විස් එකේ ක්ලාස් එක. එහෙම නැත්නම් මේ ක්ලාස් එකේ property එකට ඉන්ජෙක්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ක්ලාස් එකේ method එකකට ඉන්ජෙක්ෂන් කරන්නත් පුළුවන්. හරි. එතකොට මේ જાති එකකට තමයි මෙන්න මේ dependency injection එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපිට ඊළඟට තමයි ඕන වෙන්නේ අර containers කියන එක IOC container එක. ඒ කියන්නේ මේ ඉන්ජෙක්ට් කරන කොහොමද මේක ඉන්ජෙක්ට් කරන්නේ? මේ ඇවිල්ලා container එකක් කියලා කියන්නේ අපිට මේ වැඩේ කරලා දෙන ලියපු ක්ලාස් එක ලියපු ඒ කියන්නේ third party මොනවා හරි තියෙන services. ඒ කියන්නේ මේ library එකක් වෙන්න පුළුවන්. මේ Unity මේ ඔක්කොම එක එක නම් තියෙන්න පුළුවන්. AutoFac, Drylock වගේ කැමති සාමාන්‍ය වැඩිපුරම use වෙනවා මේ AutoFac කියන එක. එහෙම නැත්නම් Ninjek කියන එක මේ Unity කියන එක නිතරම use කරන එකක් මේ IOC containers type. හැබැයි මම දැන් අද use කරන්න හදන Microsoft එකේ කියන .NET framework එකේ built-in container එකක් අපි මේ වැඩේට. අපි ඒක බලමු කොහොමද කරගන්නේ කියලා ඊළඟට. හරි දැන් මම Visual Studio open කරගන්න. මම open කරලා ඉවරලා කියනවා create new project. create new project ගිහලා මම console application එක ගන්න. නැත්නම් මෙතනින් console application එක ගන්න පුළුවන්. next කියලා මම ගිහලා කියනවා මෙතනින් dependency di console app. මම මේ සරලම application එකක් පෙන්නනවා මේ dependency injection වැඩ කරන විදිය .NET වල. මම ගිහලා ඊට පස්සේ මෙතන .NET වල දාගන්න. ඊළඟ මම කියනවා next. මම කියනවා .NET 5 use කරන්න කියලා. ඊට පස්සේ create. අපේ program CS එක දැන් මේ create වෙලා තියෙන්නේ. මම මෙතන කතා චුට්ටක් වැඩි කරමු 130 විතර. හරි. දැන් මෙතන මේ program CS එකේ නිකන් class එකක් තියෙන default basic class එකක්. ඒතර මම පෙන්නන්නම් මේ dependency injection වැඩ කරන විදිය. හරි මම මෙතන hello world කියන එක අයින් කරන්න. මම අයින් කරලා මම මෙතන නිකන් class එකක් දාන්නම් අලුතෙන් අපි එකක් හදමු. මම මෙතන right mouse click කරලා මම කියන add new class. මම ඒකට නමක් දෙන්නම්. අපි ඒකට කියමු random GUID generator කියලා. ඒකේ මොකුත් වෙන්නේ නැහැ නිකන් random GUID generator කියලා මම class එකක් හදනවා. මම ඊට පස්සේ මේක public class කියලා දාමු. public class. මේක මම එක property එකක් ගන්නම්. මම මේකට දැන් property එකක් හදනවා public GUID ඊට කියනවා generate ඊට කියනවා get set. මම මේකට value එකක් එහෙම set කරන new GUID නැත්තම් අපි එහෙම දාමු. හතර GUID dot new GUID කියලා මෙහෙම දාමු. මේක generate වුණා. මේක පොඩි class එකක් කරන අපි class එකක් හදාගත්තා. හරි. ඊට පස්සේ දැන් program CS එක මම පෙන්නන්නම් මේක dependent. සාමාන්‍යයෙන් අපි කරන විදිය කොහොමද? අපි මෙතනින් වා කියලා ගත්තා. අපි ගත්තොත් එම් new මොකක් හරි අපි හිතමු generator කියලා අපි හිතමු gen equals new අපි ගත්තොත් එම් GUID generate random GUID generator කියලා ඊට පස්සේ අපි මොකද කරන්නේ console.writeLine කියලා ඉවරලා අපි සාමාන්‍ය ක්‍රමේ writeLine කියලා ඉවරලා මම මෙතන කියලා කියනවා gen.generate අන්න property එක. දැන් මම මේක save කරලා නිකන් run කරලා බැලුවොත් එimhe මේක තමයි අපි සාමාන්‍යයෙන්ම කරන විදිය. දැන් මම පෙන්නනවා මේ dependency injection එක වැඩ කරන විදිය. දැන් බලන්න මෙතන. දැන් මේකේ මේ තියෙන්නේ මේ GUID generate වුණා. ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒක හරි. දැන් අපිට ඒක වැඩ. දැන් මේක තමයි සාමාන්‍ය විදිය. දැන් අපි බලමු මේක dependency injection use කරලා කොහොමද කරන්න කියලා මේ කරන එක. පළවෙනියටම කරන්න තියෙන තමයි මේ .NET වල දැන් project එකක් මෙතන මම ගිහලා කියනවා මම මේකට dependencies වලට ගිහලා right mouse click කරලා කියනවා manage NuGet packages. මේ බේසික්ම විදියක් මම පෙන්නන්නේ. manage NuGet packages කියලා ගිහලා කියනවා browse. මේක search කරමු Microsoft. මේ තියෙන microsoft.extensions කියලා මෙන්න මේකේ තියෙනවා Microsoft extensions. එහෙම scroll කරලා ගියාම
එකක් සිලෙක්ට් කරමු Microsoft extension dot dependency injections කියලා එකක් ඇති. within dependency injection Microsoft extensions dot dependency injection මේක තමයි අපි install කරගන්න. මම මේක install කරනවා මෙතනට. ඊපස්සේ okay. හරි install කරාට පස්සේ බලන්න මේ dependency injection වල මෙහෙම එකක් තියෙනවා. මේ container එක දැන් මම container එකක් හදන්න යන්නේ. මෙතනට කියලා කියනවා මුලින්ම දැන් මම මේක අයින් කරන්නම් මේක okay. මගේ console application එකට ගිහලා මේ ටික අයින් කරමු. අයින් කළා මම කියනවා පළවෙනියටම using මේ Microsoft container එක use කරන්න යන්නේ Microsoft.extensions.dependency injection on the first step එක. හරි. first step එක තමයි dependency injection. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ දැන් මේ dependency injection එකකට මුලින්ම කරන්න අපි මේ වගේ එකකට අපි මේ container එකට අපේ dependencies ටික දාගන්නවා. ඒ කියන්නේ මොනවද කරන්න dependency. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන්නේ අර කලින් මම පෙන්නා වගේ class interface එකයි ඒක ඉම්ප්ලිමෙන්ටේෂන් එක මොකක්ද කියනවල මේ කන්ටේනර් එකකට එකතු කරගන්න කියනවා. නිකන් මොකක් හරි කන්ටේනර් එකකට. ඒ කන්ටේනර් එක තමයි ඒකට අපි සමාන නමක් කියන සර්විස් කලෙක්ෂන් කියලා කියනවා. අපි මුලින්ම මේ සර්විස් කලෙක්ෂන් එක හදාගමු. මං කියලා කියනවා කලෙක්ෂන්. අපි දාමු මේම සර්විස් කලෙක්ෂන්. ඊළඟ මං කියනවා new සර්විස් කලෙක්ෂන්. ඔන්න ෆස්ට් ස්ටෙප් එක. දැන් මේ සර්විස් කලෙක්ෂන් එක මේක තමයි මගේ කන්ටේනර්. මේකට තමයි අපි ඔක්කොම ටික එකතු කරගන්න. එකතු කරාට පස්සේ අපිට ඕන ඕන වෙලාවට අර ඉම්ප්ලිමෙන්ටේෂන් ටික ඉන්ජෙක්ට් කරන්න කියලා කියන්න පුළුවන්. මේ සර්විස් කලෙක්ෂන් එකේ බලන්න විදි තුනක් තියෙනවා. ක්ලාස් එකක් දාන්න. එකක් තියෙනවා add කියලා කිව්වොත් එහෙම එකක් පළවෙනි එක තියෙනවා add singleton කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මේක semicolon එකක් ගහමු. මේක එච්චර හිතන්න එපා. service collection.add scope කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි service collection .add මේ .net වල මේක මේ අනිත් ඒවා ගැන නෙමෙයි මම .net එකේ මේ Microsoft container එක use කරා මෙන්න තුන මේ ಜಾති තුනක් මෙතන පෙන්නනවා. හරි. එකක් ඇවිල්ලා add singleton අනිත් එක ඇවිල්ලා add scope අනිත් එක ඇවිල්ලා add transient. add singleton කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මුළු application එකටම මම මේ inject කර මේකෙන් මම class එකක් දාගත්තොත් මේකට අපි හිතමු මේකට මම දාගත්තා කියමු class එකක්. ඒ දාගන්න class එක එක instance එකක එකම instance එකක් තමයි හැමතිස්සෙම දෙන්නේ. ඒ කියන්නේ මුළු ඇප්ලිකේෂන් එකටම කොච්චරක් මේව කරත් හරි මේ ඉන්ස්ටන්ස් එක. add scope කියලා කියන්නේ per request මේක .net අපි හිතමු මේ ASP.NET application එකක් කියලා per request මේක instance එකක් හදලා දෙනවා. එතකොට මම add singleton කිව්වා මුළු ඇප්ලිකේෂන් එකටම එක implementation එකක් දෙනවා. ඒ වගේම add scope කිව්වහම request එකෙන් request එක අපි හිතමු එක request එකක් යනවා. අපි හිතමු සාමාන්‍ය request response pattern එකක් තියෙන්නේ. මම request එකක් ඉල්ලුවොත් ඒකට ක්ලාස් එකක්. ඒ කියන්නේ අපි controller class එකක් කියලා හිතන්නකෝ. මේ controller class එකට මම මොකක් හරි inject කරොත් මේක එකපාරක ඒ controller class එකට අලුතෙන් එකක් දෙනවා. ඊළඟ පාර මම දෙවෙනි request එකට ආයෙසරයක් හදලා තව එකක් දෙනවා. හරි. ඒතර මේකට තමයි scope කියලා කියන්නේ. එතකොට singleton කියලා කිව්වහම කොච්චර මුළු application එකම කොච්චර කී පාරක් ඉල්ලුවත් එකම එක instance එකකින් අපි ඒක example එකක් බලමු එතකොට තේරෙයි. හැබැයි transient කිව්වම එහෙම නෙමෙයි. ඉල්ලන සැරේට මේ තුන්වෙනි එක ඉල්ලන සැරේට අලුතෙන් ඉන්ස්ටන්ස් එකක් දෙනවා. ඒ කියන්නේ අලුත් ක්ලාස් එකක් හැමතිස්සෙම එන්නේ. ඒතකොට singleton කිව්වා මුළු ඇප්ලිකේෂන් එකම එකයි. scope කිව්වහම මුළු ඒ කියන්නේ request per request එක ගානේ හදනවා. transient කිව්වහම මම ඉන්ජෙක්ට් කරන හැම වතාවෙදිම අලුතෙන් එක හදලා දෙනවා. අපි ඒක වැඩ කරන්න හැටි බලමු. ඒතකොට තේරෙයි. අන්න අපි මුලින්ම add singleton කියලා ඉවරලා මම මගේ අර මොකක්ද ක්ලාස් එකේ නම random GUID generator එක මේකට දාගන්නවා. ඔන්න ක්ලාස් එක දාගත්තා. random generator. අන්න ඒක ඇඩ් කරගත්තා මේකට. හරි. මේක මෙහෙම කරන්න තියෙනවා. දැන් මං ගිහලා කියනවා random GUID generator ඔන්න ඒක දාගත්තා. පළවෙනි වතාව. ඔන්න first time. මේක දාගත්තා. දැන් බලන්න මම මේකෙන් හදනවා දැන් මෙයාගෙන් දැන් මේ සර්විස් එක තියෙනවනේ. දැන් සර්විස් එකෙන් දැන් මේ ක්ලාස් එකක් ඉල්ල ගන්න ඕනේ. ඉල්ල ගන්න මම තව එකක් මේකට දාගන්න මෙන්න මෙහෙම එකක්. අපි ඒකට කියනවා මෙන්න මෙහෙම එකක්. මම හිතන්නේ මේක බලන්න මේ service collection.build service provider. අන්න මේ provider මෙයා මට provide කරන්න කියනවා. එතකොට මම කියනවා variable provider ද කෙනෙක් service collection.build provider. අන්න මේ provider කෙනෙක් ඕනේ. මේ provider එකෙන් තමයි මම දැන් මෙන්න මේකට collection එකට දාගත්ත මගේ classes ටික ඉල්ල ගන්න. ඔන්න මම ඉල්ල ගන්නකොට මම ඕනම් මෙතන පෙන්නන්න. මම මෙතන ඕන කියනවා අපි හිතමු object 1 equals provider
dot get service මං කියන get service කියලා මං type එකක් කියලා මොකද්ද මට ඕනේ random මේ generate එකේ type එකක් දෙන්න කියලා කියනවා get service random මෙන්න මෙයාව දෙන්න කියලා ඉල්ලනවා අපෝ මේ type එකක් මං ආපස්සට මං කියන object 2 තව එකක් ඉල්ල ගන්න මට තව instance එකක් දෙන්න get service කියලා ආපස්සට මං කියලා කියනවා random quick generate එකෙන් තව එකක් දෙන්න කියලා අන්න මේ container එකට දාගත්තේ මේ service provider එකෙන් මංට ඕන වෙලාවට මම ඉල්ල ගන්න දැන් බලන්න මේකේ තව වාසියක් තියෙනවා අපිට මේ class එකේ මේ කියන්නේ මෙන්න මේ class එකේ මතක තියාගන්න මෙන්න මෙයාගේ මේ random quick generator කියන class එකේ life cycle එක අපිට අදාළ නැහැ අපි මේ මේ වැඩේ බාර ගන්න නැහැ කියන්නේ life cycle එක කිව්වේ මොකද්ද මේ class එකේ instance එකක් හදන එක ඊට පස්සේ class එකේ මොකක් හරි වැඩක් ඉවර කරලා මේක dispose කරන එක ඒ life cycle එක අපි බාර ගන්න අපි මේක දීලා තියෙනවා මෙන්න මෙයාට මේ collection container එකට දීලා තියෙන එක නැත්නම් මේ service provider එකට දීලා තියෙන එයා ඉල්ලනකොට instance එකක් හදන ඉවරලා පාවිච්චි කරලා අපේ වැඩේ ඉවරුනම එයාට මේක dispose කරලා දානවා ඒතර අපිට මේ class එකේ life cycle එක අපිට අදාළ අපිට ඕනලා අපි use කරා අපි අයින් කරා දැන් බලන්න මේ console.log console.writeLine කියලා මං කියනවා අපි හිතමු object 1 random 1 කියලා දාලා මං කියනවා මෙතන object 1 dot generate ඔන්න පළවෙනි එක object 1 එක දැන් බලන්න මං instance එකක් නෙමෙයි දැන් මේ කෙලින්ම මෙයා මේකෙන් ගත්තා හරි ඊට පස්සේ මං කියලා කියනවා class console තව එකක් ලියමු console.writeLine ඊළ මං කියනවා random 2 obj 2.generate අපි මෙහෙම කරමු මේක වැරදුනා මෙතන ඩොලර් එක දාලා ඉවරලා ඒක මෙහෙම දාලා ඉරි කැලක් ගහලා අපි මේක ඇතුළට දාමු object 1 generate අර property එක ගමු ඊට පස්සේ මෙතනට ඩොලර් දැම්මා then object 2 එකේ generate දැන් අපි මේක execute කරලා බලමු දැන් execute කරාම දැන් බලන්න මෙතන දැන් මේ singleton එකක් ඉඳලා දැන් අපිට තේරෙනවා මේ object දෙකක් ගත්තා දැන් මෙතනට මම ගිහලා බලුවොත් මම මේ object දෙකක් අරන් තියෙනවා මේ object දෙකක් ගත්තත් එකම GUID එක තමයි generate වෙලා තියෙන්නේ පේනවද හරි දැන් මේක අපි ඊළඟට බලමු scope එකක් මොකද වෙන්නේ කියලා. ඒතර තේරෙන්නේ තව එකක්. දැන් මෙතන add singleton එනකොට මම මෙතනට දානවා add scope. දැන් මේකෙත් එහෙම මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේක එක application request එකක් අපිට දාන්න බැරි හින්දා. අපි add scope කියලා දැම්මොත්. දැන් ආපහු මම execute කරලා බලනවා. මොකද මේකත් එක application මොකද මේක console application එකක් හින්දා එක request එකයි යන්නේ. ඒකින්ද එකම ඇතුලේ request එක ඇතුලේ හින්දා එකම දේ වෙන්නේ. එතකොටත් මේකෙත් අර විදියම මේක .net ඒ කියන්නේ web application යන නම් request දෙකක් එයි මෙතනදී. මේ එකම එක තියෙනවා. හැබැයි singleton එක අපිට බලා ගන්න පුළුවන්. singleton එක වගේම හැබැයි මේක ඇවිල්ලා එකම console application එකම request එකකින්ද එහෙම වෙන්නේ. දැන් මම මෙතනට transient කියලා දැම්මොත් දැන් උගලට තව මේක වැඩේ තේරෙයි. මොකද වෙන්නේ කියලා. transient. මම transient කියලා දැන් execute කරලා බලනවා අපෝ. දැන් බලන්න මොකද උනේ කියලා. අන්න. දැන් මෙතන අලුතෙන්ම object දෙකක් දීලා තියෙන්නේ. මේකේ generate වෙන එක ID එකක් මේකේ තව ID එකක් generate වෙන්නේ. ඔන්න ඕක තමයි වෙනස මේ තුනේ. add scope කියන එකයි transient කියන එකයි මෙන්න මේ තුනේ වෙනස දැන් අපි දැන් තේරෙනවා. හරි. ඔන්න අපි පොඩි example එකක් ගත්තා. කොහොමද service collection එකක් හදාගන්න ඊට පස්සේ ඒකෙන් service provider කෙනෙක් හදාගෙන මට ඕන වෙලාවට service එක කියන්නේ මගේ instance ගන්න එක. ඒ කියන්නේ කොහොමද අර දැන් මේකේ dependent class කවුද? මගේ static main එක. මේක තමයි මේ program එක තමයි dependent. ඒ කියන්නේ client. එතකොට service එක දෙන්නේ කවුද? මෙන්න මෙයා. එතකොට inject එක කවුද? කියන්නේ service collection එකයි. random ඒ කියන්නේ මේ service provider දෙන්න තමයි container එකක් විදිහට වැඩ කරලා මට ඒ classes ටික දෙන්න. අපි ඒකේ දැන් අපි ඊළඟට හරි හොඳ example එකක් ගමු. ASP.NET application MVC application එකක් අරගෙන කොහොමද මේ dependency injection වැඩ කරන්නේ කියලා. දැන් අපිට basic idea එකක් තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. අපි ඊළඟට බලමු ASP.NET application එකක් අරගෙන කොහොමද ඒක කරගන්නේ කියලා.
දැන් අපි අර එක්සාම්පල් එක අරගෙන බලමු කොහොමද මේ ඩිපෙන්ඩන්ස් ඉන්ජෙක්ෂන් කරන්න කියලා ASP.NET MVC ඇප්ලිකේෂන් එකට මේක ඕන එකකට පොදුයි. ඒ කියන්නේ .NET වෙබ් API කරුණත් මේක ප්‍රශ්න නැහැ. ASP.NET වල එන අපි Microsoft එකේ ඩිපෙන්ඩන්ස් මම මෙතන බලන්න මම මෙන්න මේ URL එකේ මම URL එක දාන්නම් description එකේ මෙතන මේ github.com fictismile dependency injection demo කියලා මේ මම startup class එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඒක එතනට ගිහිල්ලා URL එකට ගිහින් මෙතන මේ කෝඩ් කියන එක ක්ලික් කරාම පස්සේ එතන කෝඩ් කියන එක සිලෙක්ට් කරාට පස්සේ මේකෙන් අපිට මෙන්න මෙයාව කොපි කරලා ගන්න පුළුවන්. මෙතෙන් මේ බටන් එක ක්ලික් කරලා අපිට කොපි කරන්න පුළුවන්. හරි මම මේක කොපි කරනවා. කොපි කරලා ඉවරලා මම Visual Studio open කරලා Visual Studio open කරලා ඉවරලා මම මෙතනට ගිහිල්ලා කියනවා create a new project name මෙතන clone a repository මේක ක්ලික් කරනවා. clone a repository කියලා ඉවරලා මම මෙතන අර URL එක paste කරනවා. paste කරාට පස්සේ ඔයාලට කැමති තැනක මේක දාන්න පුළුවන්. මේක මම මෙතන මම දාන්නම් C source මේ dependency injection demo කියන තැන. ඊට පස්සේ මේක clone කරගන්නවා. දැන් මේ clone වෙනවා. clone වුණාට පස්සේ මම පෙන්නන්නම් හරි ඊට සමහර වෙලාවට මේක මේ ක්ලෝන් කරාම මෙන්න මෙහෙම වැඩක් වෙනවා. හරි ඒ කියන්නේ මේ root folder එකට ඇවිල්ලා තියෙනවා මේ solution එක තියෙනවා. අපි ඒ වෙලාවට අපි කරන්නේ මේක solution එක double click කරාම අපේ actual solution එක open වෙනවා. හරි ඒ තියෙන්නේ එතන මේ solution එක open වෙලා තියෙන මෙන්න මේ project එකක් එනවා. මේ project එකේ බලන්න ඔයගලන්ට මෙහෙමයි. දැන් මේ තියෙන්නේ අපි මෙතනට ගිහින් බැලුවාම මම මෙතන team explorer ගිහිල්ලා git repository බැලුවහම බලන්න මෙතන master එකේ තියෙන්නේ මේ master එකේ තියෙන්නේ. එතකොට ඔයගලන්ට master එකෙන් තව මම branches දෙකක් හදලා තියෙනවා. එකක් ඇවිල්ලා මෙන්න මේ branch එක මේ completed කියන branch එක කියන්නේ ඉවර කරපු branch එක. ඔයගලන්ට ඕන නම් මේකට switch වෙලා ඉවරලා මම මේ dependency injection එක ඉවර කරපු එක තියෙනවා. එහෙම නැත්නම් දැන් මගේ වැඩේ කරගන්න ඕනින්ද අපි මෙතන මේ start එකෙන් තමයි පටන් ගන්න. මේ code එක මාත් එක්ක follow කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ start එකෙන් follow කරන්න පුළුවන්. ස්ටාර්ට් එක ඩබල් ක්ලික් කරාම මෙන්න මේ එකක් එන්නේ. දැන් මේ ස්ටාර්ට් එකට මම මාරු කරගත්තා. හරි. දැන් ස්ටාර්ට් එකට මාරු කරාට පස්සේ මම මේක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරාට පස්සේ අපි එකපාරක් නිකන් මෙතන මේ දැන් බලන්න මේකේ තියෙනවා ප්‍රොජෙක්ට්ස් 4ක්. මේ සොලියුෂන් එකේ ප්‍රොජෙක්ට්ස් 4ක් තියෙනවා. මේක තමයි මගේ වෙබ් ඉන්ටර්ෆේස් එක. ෆ්‍රන්ට් එන්ඩ් එක. කියන්නේ මේක ඇල MVC ඇප්ලිකේෂන් එකක්. ඊට පස්සේ මම මේකට යූස් කරනවා සර්විස් එකක් තව සර්විස් ලේයර් එකක්. ඒ කියන්නේ මේක තමයි මගේ බිස්නස් ලොජික් එක තියෙන එක. ඊට පස්සේ data store එකක් යූස් කරනවා මෙතනින් මේ ප්‍රොජෙක්ට් එකේ. මේකේ data ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ data එකට අදාළ මොඩල් එකක් මෙන්න මේකේ තියෙනවා. එතන මේ ප්‍රොජෙක්ට්ස් 4ක් තියෙනවා. එතන මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි layered architecture එක තියෙන ප්‍රොජෙක්ට් එකක්. කියන්නේ මම ගත්තොත් මේක දිගහැරියොත් මේ වෙබ් ප්‍රොජෙක්ට් එක normal ASP.NET MVC.NET 5 ප්‍රොජෙක්ට් එකක්. මේක කන්ට්‍රෝල් එකක් තියෙනවා හෝම් කන්ට්‍රෝල් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා මේ මොඩල් එක තියෙනවා ඊට පස්සේ views තියෙනවා ඒ ටික තියෙනවා ස්ටාර්ට් එකට මාරු කරාට පස්සේ හරි ඊට පස්සේ මෙතන ගිහලා ඊළඟ ප්‍රොජෙක්ට් එක තමයි මේ සර්විස් ප්‍රොජෙක්ට් එක මේ සර්විස් එකේ තියෙනවා බලන්න blog hardcoded.service කියලා ඒ කියන්නේ මේ මම hard code කරපු සර්විස් එකක් තියෙනවා බලන්න සර්විස් එක මම යූස් කරලා තියෙනවා මෙන්න මෙතනින් මම හෝම් කන්ට්‍රෝල් එක ඇතුළට ගියාම හෝම් කන්ට්‍රෝල් එක ඇතුලේ හෝම් කන්ට්‍රෝල් එකේ බලන්න මෙන්න මේ මෙතඩ් එක මේ ඇක්ෂන් එක මෙන්න මේකේ මෙන්න මේ ඇක්ෂන් එක පේනවද මේ ඇක්ෂන් එකේ මම මෙතන මේ බ්ලොග් සර්විස් කියන එක මේ new කියලා මේක කොන්ක්‍රීට් ක්ලාස් එකක්. ඒ කියන්නේ මේක මම කෙනෙක් ඩිරෙක්ට් ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා මෙතනට. කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ලියන විදිය බ්ලොග් සර්විස් කියලා තියෙනවා මේ බ්ලොග් හાર્ඩ් කෝඩඩ් සර්විස් කියලා තියෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන ඕල් පෝස්ට් ටික අරගෙන මම view එකකට දානවා. එතකොට මේක කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන එක තමයි මම මෙතනට ගිහලා මේ ප්‍රොජෙක්ට් එකට. ඒ කියන්නේ මේ සර්විස් කියන මේකෙට තියෙනවා මගේ ඩිපෙන්ඩන්සි එකක්. හැබැයි ඒ වගේම තමයි මම මේ කොන්ක්‍රීට් ක්ලාස් එකක් එලින්ම new කියලා යූස් කරලා දිනවා. මම මේක බිල්ඩ් කරලා බැලුවොත් දැන් හදිසියවත් මම මේ සර්විස් එකට යනවා. මේ සර්විස් ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා මේ ක්ලාස් එක ඩබල් ක්ලික් කරලා බලන්න. මේ ක්ලාස් එකේ තියෙනවා මෙතඩ් දෙකක්. පේනවද? මෙතඩ් දෙකක් තියෙන එක මෙතඩ් එකක් කියලා get all post කියලා තියෙනවා. අනිත් එක තියෙනවා තනි post එකක් ගන්න. එතකොට මෙතන කියලා තියෙනවා මේ hard coded data. මේ hard coded data කියන එක මෙන්න මෙතන තියෙන. ඒතර hard coded data කියන්නේ තව ප්‍රොජෙක්ට් එකක්. මම ඒකට ගිහලා බැලුවොත් මගේ මේක තමයි data store එක. නිකන් හිතන්නකො මේක නිකන්
ඩේටාබේස් එකක් හරි මොකක් හරි කියලා මම ඒකේ පොඩි ක්ලාස් එකක් දාලා ඉවරලා මම මේ හાર્ඩ් කෝඩ් කරලා දෙනවා මේ ලිස්ට් එක මේ හાર્ඩ් කෝඩඩ් ඩේටා කියලා ඒකේ පබ්ලික් මේ මෙතඩ් එකක් තියෙනවා පෝස්ට් කියලා ඒක ලිස්ට් එකක් අරගෙන ඉවරලා මම මේ හાર્ඩ් කෝඩ් කරලා දෙනවා මේ ටික මේ හැම එකක්ම මේ වගේ මේ පෝස්ට් 10ක් විතර මම දාලා තියෙනවා හරි ඒක ඩිපෙන්ඩ් වෙනවා මෙයාට මොකද මම මෙතන මේ new hard coded data කියලා දාලා තියෙනවා මේකේ ඩිපෙන්ඩන්සි එකක් මෙතන තියෙනවා එතකොට මේ hard coded data කියන එක මේ මොඩුල්ස් වලට ඩිපෙන්ඩ් වෙනවා පොඩි මොඩල් එකක් හදලා තියෙනවා ID එකයි user ID එකයි title එකයි body එකයි එන්නේ එතකොට මෙයාගෙන් ඩිපෙන්ඩ් වෙනවා එතකොට මේ ඔක්කොම මෙයාට ඩිපෙන්ඩ් වෙනවා මෙයා ඊට පස්සේ data එකට ඩිපෙන්ඩ් වෙලා තියෙනවා data එක මොඩල් එකට ඩිපෙන්ඩ් වෙලා තියෙනවා එතකොට කොහොමද වෙලා තියෙන්නේ මේ ඔක්කොම දැන් නිකන් හරි මම කිව්වොත් මේ hard coded data කියන එකේ මම post එකේ මම මෙතන නිකන් post 2 කියලා කොහේ හරි වෙනස් කරනවා බලන්න අර direct dependency එකක් තියෙන හින්දා මම මේක build කරොත් මෙන්න run time එකේ එන ප්‍රශ්නේ build කරව ගමන් ඔන්න error එකක් එනවා මේ පේනවද කියනන්න post කියන එකක් එහාට හොයාගන්න බෑ ඒ කියන්නේ මේ direct dependency එකක් තියෙනවා ඉතින් මම නිකන් හරි මෙතනට කියලා මේක මම නවත්තලා මේක ඕකේ කරා එතකොට මේ run time error එකකුත් එනවා එතකොට මේක ඒ කියන්නේ compile time error එකක් මේක මේ build කරනකොට මේ error එකක් ඒ කියන්නේ මෙයාගේ අර ප්‍රශ්නේ මම අර මුලින් කිව්ව ප්‍රශ්නේ විසඳ ගන්න හැටි තමයි මම බලන්නේ මම මේක වෙබ් ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා මම right mouse click කළා මේකට මම කියන startup project කියලා මම මේක execute කරලා පෙන්නන්නම් execute කරාම දැන් බලන්න මොකද වෙන්නේ කියලා මෙන්න නිකන් basic එකක් තියෙනවා hard code කරපු data ටික එනවා මෙතන post කියලා ඊට පස්සේ detail එකට ගියාම තනි detail එකක් එනවා back to list කියලා තියෙනවා details එක දෙනවා මම කරන්න හදන්නේ දැන් මේ hard code කරපු ඒ direct dependencies ටික ඔක්කොම අපි dependency injection use කරගෙන ඉවරලා කොහොමද කියලා බලමු මේක දැන් මේක tightly coupled කියන්නේ එකිනෙකාට තදව සම්බන්ධ වෙලා තියෙනවා මම ඒක කොහොම හරි loosely couple කරන්න තමයි මම දැන් introduce කරනවා technique එකක් dependency injection කියලා අපි ඒක කරගන්න හැටි බලමු හරි දැන් අපි බලමු කොහොමද ඒක කරගන්නේ පළවෙනි step එක දැන් බලන්න මෙයා දැන් මේ web එක තමයි මේ depend වෙලා තියෙන අපි මේ ටික control එකට යමු home control එක ඔන්න depend වෙලා තියෙන තැන මෙන්න මෙයා මේ block service කියන එක block hard coded service නිකන් හරි මට ඕන නම් මේක අපි දෙමු online service එකකින් නැත්නම් http request එකක් දාලා ඉවරලා service එකකින් ගන්න ඕන නම් මොකද කරන්නේ මම ආපහු සරක් මේක වෙනස් කරනවා class එක වෙනස් කරන්න කියන මේ ඔක්කොම ප්‍රශ්න ඉදින් මේ සම්බන්ධකයි ඉතින් මම එහෙම නෙමෙයි කරන්න හදන්නේ මම මුලින්ම කරන්නේ මම ඊතර මම service එකට යනවා මගේ service class එකට මම අලුතෙන් දැන් මේ service එක තමයි මම මුලින්ම මෙයාගේ මේ dependency එක අයින් කරන්න හදන්නේ ඒක අයින් කරන්න මම අලුතෙන් project එකක් හදා ගන්නවා solution එක මේක හැදුවත් එකයි නැත්නම් අපිට ඕන service එකක් කියලා හදන්න පුළුවන් නැත්නම් හැබැයි මෙම එළියෙන් තියෙන එක හොඳයි මම මෙතන right mouse click කරලා කියනවා new add new project ගිහලා කියනවා class library next ඊට පස්සේ මම මෙතන මේ අර solution එකේ නම මම කියනවා copy කරගන්නවා copy කරලා ඉවරලා මම මෙතන ගිහලා කියනවා shared කියලා project එකක් ගන්නවා shared කියලා මම මේක next කරගන්නවා .NET 5 create හරි create කරාම මෙයාගේ default class එකක් ඇදිනවා shared එකේ මෙන්න මෙහෙම මම මේක right mouse click කරලා මේව delete කරනවා හරි අන්න මම dependency එක හදා ගන්න හදන්නේ එතකොට මම මෙතන ගිහලා කියනවා right mouse click කරලා අලුතෙන් add කරනවා add new item ගිහිල්ලා මෙතන ගිහලා code කියලා select කරලා මෙන්න මෙතන interface කියලා ගන්නවා ඔන්න interface එක හදන තැන interface එක හදලා මම මේකට කියනවා interface එක සාමාන්‍ය නමක් දෙනකොට i අකුරෙන් පටන් ගන්න i කියලා දාලා මම කියනවා blog service i blog service ඉතින් මෙන්න මෙහෙමයි නම දෙන්නේ ඉතින් i blog service කියලා දෙනවා දීලා ඉවරලා මම මෙතන add කරනවා ඔන්න ඊට පස්සේ මෙතන මම කියනවා public දැන් මේ public interface එක දැන් මම මේකේ interface එකේ සාමාන්‍ය interface එකක් හදනකොට අපි මේ interface එකේ implement කරන methods විතරක් දාන්න ඕනේ නැතිව දාන්න එපා මොකද එතකොට ඒක violate වෙනවා solid principle එකේ අර i කියන එක violate වෙනවා එහෙනම් අපි මෙතන මම solid principle වල වෙනම එකක් කරන්න දැනට හිතා ගන්න මට අවශ්‍ය ටික විතරක් මේකේ දාන්න එතන මේකේ අවශ්‍ය වෙන්නේ මොකද මම implement කරලා තියෙනවා methods දෙකක් services එක ඇතුලේ දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා public list get all post කියන එකයි single post එක මම මෙතන ගිහලා කියනවා public list කියලා මම copy කරනවා මෙයා copy කරගන්නවා නැත්නම් අපි control c කියලා ගමු copy අන්න පළවෙනි එක මේක implement කරනවා මෙතන post කියන එක දැන් මම නැහැ කියනවා මේක නැති වෙන්න හේතුව තමයි මේකේ සම්බන්ධයක් නැතිකම ඒ කියන්නේ මේ මම ඒතකොට මම shared එකට ගිහිල්ලා dependencies වලට ගිහිල්ලා right mouse click කරලා කියනවා add project reference කියලා කියනවා මගේ model එක ගන්න කියලා. ඔන්න දැන් ඒක හරියට ඊට පස්සේ මම මෙතන ගිහලා control dot එක තිබ්බ ගමන් add missing references කිව්වම අන්න post එක දාගන්න මේ model එක දාගත්තා. දැන් ඒක හරි.
ඊට මං ආපහු සරයක් සර්විස් එකට ගිහිල්ලා මෙයාව ගන්න. මෙයාව අරන් අපෝ ඉන්ටර්ෆේස් එකට දාගන්න ඕන ෆස්ට් ස්ටෙප් එක. ඉන්ටර්ෆේස් එකට දාගත්තා. දාලා ඉවරලා ඒක මම සේව් කරනවා. ඔන්න ෆස්ට් ස්ටෙප් එක හරි. දැන් ඊළඟට කරන්න ඕනේ මම දැන් මේ ඉන්ටර්ෆේස් එක හදාගත්තා. දැන් ටිකෙන් ටික ඩිපෙන්ඩන්සි එක අයින් කරන්න හදන්නේ. ඒතර මං ගිහලා කියන ඉන්ටර්ෆේස් එකට මං අපේ වෙබ් එකට ගිහිල්ලා කියනවා. නැත්නම් අපේ ක්ලවුඩ් කෝඩඩ් සර්විස් එකට ගිහිල්ලා කියනවා මේම කතාවක්. පබ්ලික් ක්ලාස් බ්ලොග් හાર્ඩ් කෝඩඩ් සර්විස් එක ඉන්හෙරිට් කරන්න කියනවා මගේ i බ්ලොග් සර්විස් එකේ. දැන් මෙතන බ්ලොග් සර්විස් එකේ ඉන්නේ නැති හේතුව තමයි මෙයාට සම්බන්ධ පෙන්වන්න ඕනේ. ඒතර මම මෙතන රයිට් මවුස් ක්ලික් කරලා ඩිපෙන්ඩන්සි එකේ රයිට් මවුස් ක්ලික් කරලා ඇඩ් ප්‍රොජෙක්ට් රෙෆරන්ස් කියලා මම දානවා ෂෙයාර්ඩ් එකක් ගන්න කියලා. ඕකේ. දැන් ඊළඟ කිව්වොත් එහෙම ආපස්සට iBlog service කියලා එන්ටර් කරපුව ගමන් නැත්නම් මෙතන control dot එක තිබා මෙතන මේ shared එක dependency injection demo කියලා .shared එක ගන්න. දැන් මේකේ දැන් මේක හරි. දැන් මෙහා අරන් තියෙන්නේ මේ blog code service කියන එක implement කරලා තියෙන්නේ. දැන් මේක මම save කරොත් දැන් අපි එකපාරක් build කරලා බලමු. build solution. ඔන්න run time එකේ දැන් මේක build වුණා. දැන් තාම මේ web එකට මම සම්බන්ධේ දැම්මේ නැහැ. දැන් අපි මම web එකට යනවා. මගේ front end එකට. මෙන්න මෙයා තමයි එතකොට අර මේකට අපි කියන මොකද්ද? client. මෙයා තමයි depend වෙන්නේ මගේ service එකකින්. එතකොට service class එක තමයි දැන් මම කඩන්න යන්නේ. ඊට පස්සේ injector එකකින් තමයි අපි inject කරන්නේ. දැන් අපි මේක සම්බන්ධය කඩමු. මෙන්න මෙහෙම වෙන්නේ මම home control එකට යනවා. first step එකේදී මම කරන්නේ මුලින්ම මම මෙතන dependency වලට ගිහලා right mouse click කරලා add project reference ගිහිල්ලා මම මේ shared එක ගන්නවා. මොකද එයා මට ඕනේ හින්දා මම okay කරලා ඒක ගත්තා. first step එක. ඊට පස්සේ දැන් මම කිව්වා මතකද මේක ඉන්ජෙක්ට් කරන්න පුළුවන් තැන් දෙකක් තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා අපේ මොකටද construct එකට. මේ තියෙන්නේ මේ home control එකේ class එකේ construct එක මේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ method එකකට. එහෙම නැත්නම් මේක හැදින් නම් action එකකට. නැත්නම් අපිට පුළුවන් මේකේ class property එකට. අපි මුලින්ම construct එකට දැන්ට මේ තව එකක් ඉන්ජෙක්ට් වෙලා තියෙන මේ iLogger කියලා ඉවරලා login එක මම මෙතනින් කමා එකක් දාලා මම කියනවා iBlog service කියලා මෙයාව ඉන්ජෙක්ට් කරනවා. හරි. මෙයාව ඉන්ජෙක්ට් කරාම මෙතන control dot එක තියලා අපිට ගන්න පුළුවන්. නැත්නම් අපිට මේ තියෙන්නේ මෙයා නැහැ කියන්න හේතුව අපි control dot එක තිබ්බා මෙතන import කරපු ගමන් මේ තියෙන්නේ ඔන්න ඒක ගත්තා. දැන් ඔන්න iBlog service කියලා ගත්තා. ඊට පස්සේ මෙයාට නමක් දෙනවා මම blog service. ඔන්න first step එක. මේ ඇවිල්ලා construct එක inject කරන්නේ. දැන් බලන්න මම දැන් ටිකෙන් ටික මෙයාව අයින් කරනවා. මම ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා method level එකේ variable එකක් ගන්නවා private read only අර iBlog service. ඊට පස්සේ මම underscore දාලා දිනවා blog මේක සාමාන්‍ය convention එකක්. මේ underscore දාලා මේ property එකක් private property එකක් field එකක් දාන විදිය. ඊට පස්සේ construct එක ඇතුලේ ගිහිල්ලා කියනවා underscore blog service equals blog service. ඒ කියන්නේ මොකක් හරි කොහෙන් හරි අපේ සර්විස් ප්‍රොවයිඩර් එකකින් හරි එහෙම නැත්නම් අර කන්ටේනර් එකකින් මේ ඉන්ජෙක්ට් කරන මෙන්න මෙතනට. ඒ කියන්නේ මේ මෙතනට කෝඩ් එක. මෙන්න මෙතනට ඒ කියන්නේ මෙන්න මෙතනට මේ ඉන්ජෙක්ට් කරන එක්කෙනාව. මෙතන මොන જાති ඉම්ප්ලිමන්ටේෂන් එකක් ඉන්ජෙක්ට් කරොත් ඒක ඊට පස්සේ කියනවා මෙන්න මෙතනට දාගන්න කියලා මේ බ්ලොක් සර්විස්. ඊට පස්සේ මම එකින් එක අයින් කරනවා. දැන් මේ කොන්ක්‍රීට් මේ ඩිපෙන්ඩන්සි කොන්ක්‍රීට් කියන්නේ හાર્ඩ් කෝඩ් කරපු එක මම මෙතනින් අයින් කරලා මේක අයින් කරනවා. අයින් කරාට පස්සේ මෙතන බලන්න මම අන්ඩර්ස්කෝර් එක දාපු ගමන් අනේ ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් මොකද මෙයාව දැන් ගන්න. මොකද මේක ඉන්ජෙක්ට් කරනවා මෙතනින් ගන්න ආපහු පල්ලෙහාට යනවා. මම ඊට පස්සේ අපේ get all post එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන get details එකේදී මම ආපහු මෙයාව අයින් කරනවා. මේක වැඩක් නෑ දැන්. අන්ඩර්ස්කෝර් එක දානවා. blog service. දැන් බලන්න මම එකතේ දැන් අර කලින් කිව්ව කතන්දරේ වෙනවා. දැන් බලන්න මේ කම්පයිල් ටයිම් එකේදී මට ප්‍රශ්නයක් නෑ. මම මේක බිල්ඩ් කරොත් බිල්ඩ් සොලියුෂන් කිව්වොත් කිසි ප්‍රශ්නයක් නැතුව බිල්ඩ් වෙනවා. මගේ සොලියුෂන් එක බිල්ඩ් වුණා. කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඕන මෙතන රයිට් මවුස් ක්ලික් කරලා මම ආපහු මේක බිල්ඩ් කරොත් මේ කිසි ප්‍රශ්නයක් නෑ බිල්ඩ් වෙනවා. ඕන්න මම ආපහු සරප් වෙනවා රීබිල්ඩ් සොලියුෂන් කරොත් මේ ඔක්කොම ටික බිල්ඩ් වෙනවා. ඒ කියන්නේ මට ටීම් එකක් එක්ක වැඩ කරද්දි මේ ඉම්ප්ලිමන්ටේෂන් එක විතරක් තියෙනවා මට මගේ මේ පැත්තේ එක්කෙනා මේ ක්ලයන්ට් ගේ පැත්තේ එක්කෙනා කිසි කරදරයක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්. මේ ක්ලාසස් ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බත් එකයි නැතත් එකයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මම රන් කරොත් දැන් මොකද වෙන්නේ බලන්න. අන්න රන් ටයිම් එකක් එනවා. මොකද රන් ටයිම් එකේදී මම තාම කියලා නැහැ මේ iBlog service කියන එක මේ attempt active මෙයාට රිසෝල්ව් කරන්න බෑ. එහෙම කෙනෙක් නැහැ.
ඒ කියන්නේ අර සර්විස් ප්‍රොවයිඩර් එකෙන් මං ඉන්ජෙක්ට් කරන්න ඕනේ. ඒක දැන් කියන්න ඕනේ. ඒක කියන විදිහ බලමු කොහොමද කියලා. ඒක කියන්නේ මෙහෙමයි. මං එතකොට බලන්න මේකේ තියෙනවා මේ වෙබ් එකේ සාමාන්‍ය මෙතනට කියලා කියන මේ සාමාන්‍යයෙන් මේ ඉන්ජෙක්ට් කරන්න පටන් ගන්න තැන සාමාන්‍යයෙන් ASP.NET ඇප්ලිකේෂන් එක නම් ගොඩක් වෙලාට ඒ අනිත් ක්ලාසස් නෙමෙයි මේ startup.cs එක තියෙන එක තමයි ගන්නෙ. ඒක එක්ක වෙබ් API එකක් වෙන්න පුළුවන් නැත්නම් MVC ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන් නැත්නම් Razor Pages ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්. මොකක් වුණත් මේ ස්ටාර්ට්අප් එක තියෙන තැන. ඊට පස්සේ මම ස්ටාර්ට්අප් එකේ ඩබල් ක්ලික් කරලා ඉවරලා මෙතනට ගිහිල්ලා කියනවා මෙහෙම කතන්දරයක්. මෙතන තියෙනනේ සර්විස් කලෙක්ෂන් කියලා මේ තියෙන configure service collection. අර මතකද මම අර මගේ අර console application එකේ service collection එකක් හදාගත්තනේ. දැන් මෙතන තියෙන iService collection කියලා මෙයාට අර service collection එක inject කරනවා. මම මේකට උඩින් ඊළඟ මං ගිහලා කියනවා services dot අර තුනම තියෙන. දැන් බලන්න මෙතන තියෙන add scope කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා add transient තියෙනවා. add singleton තියෙනවා. පේනව නේද? singleton මේ තියෙන මේ තුනම තියෙනවා. දැන් මම මෙතන ගිහලා කියන add scope මට request එකට මේකේ item එකක් ඕනේ. ඒතර මං දැන් මෙතන තියෙන add scope එකේ දැන් මගේ එකක් මුලින්ම මෙහෙමයි කියන්නේ. මුලින්ම කියනකොට මගේ interface එක මොකද්ද? මගේ ඒ කියන්නේ මේ මොන જાතියේ ඉන්ටර්ෆේස් එකකින්ද මම මේ ක්ලාස් එක හදනවා. ඉන්ටර්ෆේස් එක මම කියලා කියනවා blog service. ඊට පස්සේ කියනවා මම ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට් කරේ මොකක්ද? දැනට මම කියනවා blog hard coded service එක. අන්න ඉන්ජෙක්ට් කරන විදිය. ඒ කියන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක මම ඉම්ප්ලිමන්ට් කරේ hard code කරලා. ඒක ඉන්ජෙක්ට් කරන්න කියනවා controller level එකේ මෙතනට. දැන් මෙතනින් එහාට මගේ කෝඩ් එක ආපහු සෙනක් මම රන් කරලා බැලුවොත් අර hard code කරපු සර්විස් එක ලස්සනට වැඩ කරනවා. දැන් මේකේ dependency එකක් කිසිම දෙයක් නැහැ. ඔන්න dependency injection එක. ඔන්න ඔහමයි dependency injection එක වැඩ කරන්නේ. හරි. ඔන්න අපි එකක් දැන් මෙයාගේ කිසි සම්බන්ධයක් නැහැ. loosely coupled. ඒ කියන්නේ මේ ක්ලාස් එකේ මට ඕන විදිහට implement කරලා inject කරන්න විතරයි තියෙන්නේ. මේ injection එක කරන්නේ මෙන්න මෙතන. ඔන්න ඔහම තමයි dependency injection එක කරන්නේ. අපි ඕන්න මම පෙන්නන්නම්. දැන් මම implementation එකක් කරලා පෙන්නන්නම්. මේ hard coded කරපු value නැතුව මම online service එකකින් ගන්න විදිය බලමු. ඒක කොහොමද කරන්න කියලා අපි ඊළඟට බලමු. එතකොට මම මේ code මේ front end එකට අතවත් තියන්නේ නැතුව මෙන්න මේ services වලින් විතරක් වෙනස් කරලා පෙන්නන්නම් ඒක කරන විදිය. හරි ඒකට මම මේ site එකක් use කරන මෙන්න මෙහෙම site එකක් මේ තියෙන්නේ මේ json placeholder.typecode.com මේක ඇවිල්ලා අපිට sample API එකක් test කරගන්න තියෙන එකක්. හරි මම මෙතනට ගිහලා මේ guide එක click කරාම මෙතන තියෙනවා මෙතන JSON placeholder මේ post කියලා මම මෙතනට ගිහලා මම මෙයාව copy කරගෙන මම නිකන් පෙන්නන්නම්. මේක paste කරොත් මේ එක post එකක් එනවා මේ විදිහට. ඒතර මම මෙතනට ගිහලා මේ API එක මේ post කියලා ගත්තොත් මේ ඕන තරම් post එනවා. ඒතර මේ එක විදිහක් මේක use කරලා මම මේක use කරලා මෙතන තියෙන මේ post ටික ඔක්කොම මම අරගන්න තමයි අතේ 10 වෙනි තිබ්බේ මේකේ 100ක් තියෙනවා. ඒ 100 ගන්න විදිහ බලමු. දැන් අරක implement කරනවා. අපි ඒක පටන් ගමු. එක මෙමයි පටන් ගන්න ෆස්ට ස්ටෙප් එක. දැන් මම මෙතනට ගිහලා කියනවා දැන් හරි. මම මෙතන ගිහලා මගේ සර්විසස් වලට right mouse click කරලා කියනවා add මම ගිහලා කියනවා add new class. ඊළඟ කියනවා මට ඕනේ blog http service කියලා add කරනවා. ඔන්න ෆස්ට් ස්ටෙප් එක. එතකොට ඊට පස්සේ මම කියනවා public ඊට පස්සේ ඉම්පලිමෙන්ට් කරගන්න කියන මොකෙන්ද iBlog සර්විස් එකෙන්. දැන් මෙයා කම්ප්ලේන්ට් කරනවා මෙහෙම ඒ කියන්නේ තාම මම ඉම්පලිමෙන්ට් කරලා නැහැ කියලා. මම මෙතන arrow එක ක්ලික් කරලා implement interface කිව්වහම අන්න මගේ අර දෙක interface එක මේ දෙක implement වෙනවා. දැන් ඔන්න first step එක හරි. දැන් මේ ටික implement කරොත් එහෙම එතන මට මේක දැන් තමයි inject කරන්න තියෙන්නේ. හරි inject කරන්න මෙහෙමයි. දැන් මම inject කරන්න තව විදියක් use කරනවා. මම මෙතන HTTP client එකක් use කරනවා. අපි ඒකට කියනවා IHTTP client factory එකක්. ඒ කියන්නේ මෙතනට ඕන නම් මට කෙලින්ම HTTP client එකක් use කරන්නත් පුළුවන්. හැබැයි ඊට වැඩිය හොඳයි මෙන්න මේක use කරන එක. මම පෙන්නන්නම් ඒ documentation එක. මෙතන අපි ඒකට කියනවා IHTTP මේ තියෙන use IHTTP client factory. මෙන්න මේකත් අපි dependency injection එකකින් inject කරන ඕන තැනකට. මේකේ වාසිය තමයි මම central position එකකින් inject කරගත්තා. ඒ කියන්නේ ඔය තැන් වල මේ කියන්නේ මේ API වල තියෙන base URL එක ඒවා මේ අපිට එක තැනක configuration එක තියාගන්න පුළුවන්. මේ කරන විදිය මෙතන තියෙනවා. මේක dependency injection එක මේක නිකන් කියවල බලද්දී ඔයගලන්ට තේරෙයි මේ කරන විදිය මේකේ තියෙනවා. මම පෙන්නන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. හරි. අර විදියම තමයි.
එතකොට මම මෙතනට ගිහිල්ලා කියනවා මෙහෙම කතන්දරයක්. මගේ ස්ටාර්ට්අප් එකට යනවා ආපහු. ස්ටාර්ට්අප් එකට ගිහිල්ලා ස්ටාර්ට්අප් ක්ලාස් එකට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක්. මම මෙයාව එන්ට මෙහෙම නවත්තනවා. නවත්තලා කියනවා මෙහෙම කතන්දරයක්. services.add http client. ඔන්න http client එක. එතකොට ඇඩ් කරන්නේ මොකටද? මං කියන iBlog service. අර විදිහමයි. ඊට පස්සේ කියනවා blog http service. කියන මං ඉම්ප්ලිමන්ට් කරන්න යන එක. ඒතර මේකත් http එකක් තියෙන්නේ බලන්න. මේක මං ක්ලික් කරොත් කොහෙද තියෙන්නේ කියලා මම මෙතන ගිහලා right mouse ක්ලික් කරලා මං කියොත් එමු go to declaration කියලා. හරි දැන් බලන්න මේ http client එක කොහෙද තියෙන්නේ කියලා. මේ extension එක. මේක එන්නේ මේ dependency injection extensions ඇතුළේ තියෙන්නේ. එතකොට ඒක ඇතුළෙමයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ documentation එකෙත් පෙන්නනවා. එයා කොහෙන්ද එන්නේ කියලා. දැන් documentation එක බැලුවොත් client factory එක එන්නේ අපේ dependency injection එකෙන්ම තමයි එන්නේ. client factory එක. මෙතනට ගිහලා බැලුවොත් මෙතන client factory මෙතන dependency injection එකකින් තමයි එන්නේ. එතකොට අපිට අමුතුවෙන් අර වගේ add transient term කියලා කියන්න ඕනේ නැහැ. ඒකින්ම ගන්න පුළුවන් inject වෙනවා. දැන් ඒක හරි. ඔන්න add http client මේක හරි. ඔන්න first step එක. second step එක තමයි මෙතනට ගිහිල්ලා මම අර විදියම දැන් මෙතන මේකේ construct එක මම මුලින් construct එකක් හදා ගන්නවා. මම ගිහිල්ලා කියනවා ctor කියලා construct එක හදනවා. හදලා ගිහිල්ලා කියනවා මේකට http client කියලා client නැත්නම් අපි මේකට http client කියලාම දාගමු. http client. first step එක. ඊට පස්සේ private field එක ගන්න private read only මම කියනවා http client equals මෙතනට underscore http client. ඊට පස්සේ මේකේ construct එක ඇතුලේ underscore http client dot equals http client. දැන් අතනින් inject වෙන http client එක. හරි ඔන්න first configuration එක. දැන් මෙතනට මම inject කරගෙන තියෙන දැන් මට තියෙන මේක use කරන්න. use කරන්න කොහොමද? අපි ඊළඟට බලමු. ආපහු සැරයක් මම මගේ web එකේ startup cs එකට ගිහිල්ලා මෙතන තව එක වැඩක් කරගන්නවා. මේ services at http client එකේදී මම මේකට ගිහිල්ලා කියනවා අපි මේකට client කියලා තව options ටිකක් හදා ගන්නවා. මෙන්න මෙහෙම. client dot base address. අන්න ඒක තමයි මම කිව්වේ මේ common තැනක new URI මේ common තැනක මේක තියාගන්න පුළුවන්. එතකොට හැමතැනම වෙනස් කරන base address එක මොකද වෙන්නේ? මම ආපහු මගේ අර website එකට ගිහිල්ලා මේ තියෙන මේකේ base address එක මෙන්න මෙතනට එනකම්. මේ ටික copy කරගන්නවා. copy කරගත්තා. ආපහු මම මගේ දැන් ඩෙවලොප් කියනවා base address එක. දැන් අමුතුවෙන් කියන්න ඕන නැහැ කොහොමත් මේ base address එක මෙතන විතරයි වෙනස් කරන්න තියෙන්නේ. ඔන්න ඒක save කරගත්තා. ඒකත් මේ dependency injection එකක් වගේම තමයි මේ අර implement කරන්න මේක ඊපස්සේ blog http service ඔන්න ඒක implement කරා. දැන් අපි එක එක implement කරමු. දැන් බලන්න http service එකට යමු. ඔන්න පළවෙනි එක. මම get all post එකට ගිහිල්ලා ලියන්නම් මෙහෙම. වා post නිකම් මම පෙන්නන්නේ මේක. ඊට පස්සේ අපි ඒක වෙනස් කරගමු. http client dot get async. දැන් බලන්න මේක async. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන async method එකක් මේක async එකක් ගන්නම අනිවාර්යෙන් මට await එකක් දාන්න ඕනේ. හරි? await එකක් දැම්මොත් මෙතන async එකක් හදන්න වෙනවා. ඇදුවොත් හැබැයි අපේ ඉන්ටර්ෆේස් එකේ එහෙම එකක් නැහැ. මේ ඒකින්ද අපි ඒකට workaround එකක් use කරන්න ඕනේ. ඒකින්ද මම කරන වැඩේ මෙහෙම වැඩක් කරනවා. මම මෙතනින් ගිහිල්ලා ඉතින් දාලා තිනවා මම මෙතනින් පල්ලෙහාට private methods කියලා මම නිකන් පෙන්නන්නම් ඒක කරන විදිහ. මම මුලින්ම කරන වැඩේ උඩින්ම ගන්න එකක්. මෙහෙම එකක් private අපි මේකට ගමු list of post underscore post. ඊට ඒක construct එක ඇතුළේදී මම මෙතන කියලා කියනවා underscore post equals new post. ඔන්න ඒක හරි. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා කියනවා දැන්ට මේක පිටර කලබල වෙන්න එපා. කියලා මෙතනදී return underscore post. දැන් මෙතන එකක්වත් නෑ තාම. හරි. දැන් async එකක් ඕනේ නැහැ. මොකද අත async එකක් නෙමෙයි මේක. දැන් මේක ගැලපෙනවා. ඔන්න implementation එකක් කරා. දැන් මම මෙතනට ගිහලා හදනවා මෙහෙම එකක්. private async. හරි. type එක මොකද්ද? async කියලා මම මෙතන ගිහලා කියනවා task
ඊට පස්සේ මෙතන ගන්න කියනවා get post async. අන්න post ටික ඔක්කොම ගන්න හදන්නේ. අන්න first step එක. ඊට පස්සේ මම ගිහලා කියනවා variable එකක් ගන්නවා variable response එක. ගිහලා කියනවා අර මගේ http client ගෙන් .getAsync කියලා අර අතන base address එක තියෙනවා. එහෙනම් මම මෙතන ගිහලා කියනවා post ටික ඔක්කොම එන්න. එන්න post. ඊට පස්සේ මෙතන ගිහලා කියනවා wait. අන්න first step එක. wait එකක් ගත්තා. හරි. දැන් කියන මොකද response එක ආවා. ඊළඟට මොකද කරන්නේ? දෙවෙනි එක මම බලනවා මේ content එක. මේකේ තියෙන content එක ගන්නවා. content එක ගාලා ගන්නවා content. ඊට පස්සේ කියනවා response.content.read as a string. මම දන්නවා මේක JSON string එකක් එන්නේ කියලා. එතකොට මම මෙතනට ගිහලා await කියලා දාගන්නවා. await. ඔන්න content එක ගත්තා. ඔන්න මේකේ JSON string එකක් එන්නේ. දැන් මම මේ JSON එක compose කරගන්න ඕනේ. ඒකට මම තව NuGet package එකක් මෙතනට add කරනවා. මෙතනට ගිහලා කියනවා මගේ කොතනද මේකේ services වලට ගිහලා කියනවා dependencies. මොකද මම service ඇතුලේ ඉන්නේ. right mouse click කළා. manage NuGet packages. browse. මෙතන උඩින්ම තියෙනවා මේ Newtonsoft JSON කියලා. ඒක තමයි මම ගන්න ඕනේ. මම ඒක install කරගන්නවා. ඊට පස්සේ okay. මේක install වුණා. හරි. දැන් මගේ පැකේජ් එක ඉන්ස්ටෝල් කරගත්තා. දැන් මට ඕනේ මගේ post ටික ගන්න. ඒක මෙහෙමයි ගන්නෙ. දැන් මෙතන තියෙනවනේ බලන්න. මේ තියෙන list of posts. හරි. ඒක තමයි ගන්නවා. දැන් උඩින් මම අර modules ඒ dependencies ඒ ඔක්කොම දාලා තියෙනවා. දැන් මම මෙතන කියලා කියනවා මෙන්න මෙහෙමයි. posts equals දැන් අර NuGet package එක අපි දාගත්තනේ මේ Newtonsoft JSON කියලා. මම මේකේ තියෙනවා JSON convert කියලා class එකක් තියෙනවා. convert. මේ තියෙන JSON convert. ඊට පස්සේ dot මං කියලා කියනවා deserialize object. ඒ කියන්නේ deserialize කරන්න කියනවා. ඒ කියන්නේ එන JSON එක deserialize කරලා මේ type එකට මේ type එක මොකද්ද? list of post. ඒක තමයි මට ගන්න. එතකොට මේ type එක තමයි මෙතන කියලා කියනවා list of post. හරි. ඊට පස්සේ content එක මොකද්ද? content එක තමයි මගේ මෙන්න මේ content එක. ඔන්න. දැන් මේකෙන් මොකද වෙන්නේ? අර task එකකින් මම මේ response එකෙන් කියවලා අරගෙන මේකට content එක දාගෙන deserialize කරනවා මේ type එකට දාලා මේ post කියන එකට දාගන්න. මේ first step එක. ඊට පස්සේ මම මෙතනට ගිහිල්ලා get all post එකේදී ගිහිල්ලා කියනවා මේක මොකද async method එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් async method එකක් නැති එකක async එකක් run කරන්න මේ විදිහට. මම කියනවා task.run කියලා කියනවා මගේ get post මෙන්න මෙහෙම කියනවා. මේක run කරන්න. get post get all post async මේක run කරන්න කියලා කියනවා. අන්තිමට අර wait එක use කරනවා. අන්තිමට wait කියලා මෙහෙම දාගන්න. දැන් මෙයා මට complaint එකක් ගන්න මේක ඕන නම් අපිට මෙහෙම මේක මාරු කරගන්න පුළුවන් කියනවා. කෙලින්ම replace method group එකකින් මෙහෙම use කරන්නත් පුළුවන් කියලා කියනවා. කැමති විදියක්. මෙහෙම use කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකද මේකේ parameter මොකුත් නැති හින්දා කෙලින්ම මේක use කරන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? task run wait කිව්වහම මේක wait වෙලා ඉවරලා මෙන්න මෙතනට මෙතන post කියන එක update වෙනවා. ඊට පස්සේ අපිට post කියන එක return කරන්න පුළුවන්. එතකොට අපි මේක හදාගන්නේ තර විදියමයි. එතන මම මෙතන ගිහලා කියනවා private async task මේක ටිකක් වෙනත් get one post කියලා අපි තුමු get post async කියලා දාමු. async කියලා මේකට දානවා int id. මම මේ දෙකම copy කරලා දානවා. මේක copy කළා. මෙතනට paste කළා. paste කරාට පස්සේ මෙතන වෙනසක් කරනවා මම මෙහෙම එකක්. මොකද මේකට parameter එකක් යවන්න ඕනේ. මම ඉස්සරහින් $1 එකක් දාගන්නවා. $. ඊට පස්සේ slash මේ දෙක දාගත්තා. id එක. දැන් එතකොට මේකෙන් ඉන්නේ මොකද්ද? එකක් එනවා. response එකේදී මෙතන මේක read කරා. එතකොට මෙතනට මම ආපහු සරයක් තව එකක් දාගන්නවා. උඩින් private post underscore post තනි post එකක්. පස්සේ මෙතන ගිහලා කියනවා post equal new post අනේ implementation එක. ඊට පස්සේ මෙතනට ආවා අපව අර පරණ විදියමයි post equals json convert dot deserialize object. දැන් මේ පාර deserialize object කියලා වල දැන් මේකේ තියෙන list එකක් නෙමෙයි ඒක post එකයි. ඊට පස්සේ content එක දානවා content දානවා. ඊට
ඊට පස්සේ මොකද කරන්නේ? ඒකත් හරි. ඊට පස්සේ ආපහු සැරයක් තනි පෝස්ට් එකට යනවා. මෙතනත් කියනවා return තනි පෝස්ට් එකක් return කරන්න. ඊට පස්සේ උඩින් ගිහලා කියනවා task.run අර විදියමයි මේකේ පැරාමීටර් එකක් තියෙන ඉඳ මෙන්න මෙහෙම දානවා. මෙතන කියනවා get post async කියලා id එක දානවා මෙතන. දාලා අර විදියමයි මම කියනවා wait කරන්න කියලා. ඔන්න අපේ implementation එක. දැන් මම iBlog service එක අරගෙන HTTP එකකින් ගන්න implement කරා. එතකොට මෙතන inject කරා වෙන විදිහකට startup එකකින් කොහොමද inject කරේ? HTTP client. මොකද මේ HTTP client ඕනේ කියලා කිව්වේ මම මේ මොකද මෙයාව use කරන්න හින්දා. ඒක inject කරගන්න ඕන තමයි. ඒක නැත්තම් අපිට ඕනනම් පුළුවන් නිකන් මේ ක්ලාස් එකේ මේක ඇතුලේ HTTP client hardcore මම ඊට වැඩිය හොඳයි මේ practice එක. මොකද මට central location එකක් තියෙනවා මෙයාව configure කරගන්නවා base address. එතකොට ඕනනම් මේ අනිත් ඔක්කොම මේ ගොඩක් මේ properties ඔක්කොම මෙතන setup කරන්න පුළුවන්. time out එක එතකොට මේ version එක ඒ ඔක්කොම මෙතන setup කරගන්න පුළුවන්. තමන්ට ඕන විදිහට. හරි. එතකොට ඊළඟට මම කළේ මොකද්ද? මේක implement කරා. මගේ interface එකේ async method නැති හින්දා මම මෙතන වෙනම method දෙකක් ලියාගෙන ඒ දෙක මේ විදිහට run කරා. ඒ කියන්නේ async method එකක් නැති එකකින් async method එක run කරන විදිහට මම මේක run කරගත්තා. එතකොට දැන් බලමු මේක execute කරලා දැන් මගේ ඔක්කොම setup ටික හරි මම එකපාරක් build කරලා බලන්න build solution build errors මොකක්ද තියෙනවද කියලා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම build වුණා. දැන් මේක run කරලා බලමු. අපේ startup web එක හරි. දැන් මේක run කරනවා. දැන් run කරාම මොකද වෙන්නේ කියලා බලන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේක වැඩ කරා. දැන් අපි බලමු 10ක්ද තියෙන්නේ කියලා. දැන් මේකේ දැන් 100ක් තියෙනවා මේ. දැන් ඒ කියන්නේ කොහෙන්ද මේ එන්නේ? දැන් මේ එන්නේ මගේ HTTP request එකේ මේ 7 මේ IDs තියෙනවා. දැන් මම මෙතන ගිහලා details කියලා බැලුවොත් created by 7 කියලා තියෙනවා. ඒ detail එක නෝනම් අපිට දැන් මොකද කරන්න තියෙන්නේ? මේ implementation එක මාරු කරන්න ඕන නම් startup එකට ගිහිල්ලා ඉවරලා මම මේ ටික select කළා නවත්තනවා මෙයාව ගන්නවා hard code කරපු ගේන්න කියනවා. දැන් run කරනවා. dependency injection කියන්නේ මේක තමයි දැන් 10යි තියෙන්නේ. එක්කෙනා ඉන්නේ මේ hard code කරපු values ටික. මේ එක්කෙනා. ආපහු සරයක් මට data එක මාරු කරගන්න, data store එක මාරු කරගන්නවා. දැන් මම කලින් hard code කරපු එක තියෙනවා. දැන් මට තියෙනවා HTTP client එකෙන් ගන්න කියනවා. ඒක අයින් කරමු. දැන් අපි run කරලා බලමු. දැන් ඉන්නේ කොහෙන්ද? දැන් ඉන්නේ අපේ HTTP එකෙන් දැන් implement කරපුවාස් අපි front end එක මොකුත් වෙනස් කරේ නැහැ. අපි දැන් loosely coupled ලස්සන application එකක් තියෙනවා. දැන් අපි dependency injection use කරා. ලස්සනට ආවා. ඔන්නෝමයි අපි .NET වල dependency injection use කරන්නේ. මේ වීඩියෝ එක කැමති නම් like එකක් දාන්න. තව මේ වගේ videos බලන්න ඕන නම් අර subscription button එක click කරලා bell එක click කරන එතකොට අලුතෙන් මම videos add කරනකොට notification එකක් එයි. අපි ඊළඟ මේ වගේ තව වෙන සමහරට solid principles හරි තව මොන හරි මේ වගේ .NET එක කොහොමද කරන්නේ කියලා ඉවල අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු.